මදාම රටේ සංවර්ධනයට එහෙම නැත්නම් රටේ ජයග්‍රහණ වලට එහෙම නැත්නම් අපි ඒ අදහස් විශේෂයෙන්ම රජයක් ගැනීමේදී විපක්ෂයේ විසින් ඉදිරිපත් කරන සාධනීය ගුණාත්මක කරුණු වලට පරිබාහිර හැමදාම ඊටමද සිල්ලර කිසිම වැදගත්කමක් නැති ඒ වගේම විපක්ෂයේ විදිහට බැලුවහම ඊටමද සුළු පිරිසක් ඔබ බලන්න පසුගිය දේශපාලන සංවාද හෝ ඒ පුවත්පත් සාකච්ඡාවලට ඉතාමත් සීමිත 4-5 දෙනෙක් තමයි එන්නේ. ඒ 4-5 දෙනා ඇවිල්ලා හැමදාම ඉදිරිපත් කරන කරුණු බැලුවට පස්සේ මේ විපක්ෂයේ අද වැටී තිබෙන තත්ත්වය අපිට බලා ගන්න පුළුවන්. මොකද අද පාර්ලිමේන්තුව තුලත් ඒ අවාසනාවන්ත තත්ත්වයේ තියෙන විපක්ෂයේ ඒ වගේම අපි දැක්කා මේ පසුගිය දවස්වල මේ ඉන්දියාවේ පක්ෂයක් ලංකාවේ දේශපාලනය කරන්න හදනවා කියලා. ඇත්තටම ඉන්දියාවේ පක්ෂයක් එන්න ඕනේ නැහැ. අද විපක්ෂයේ බොහෝ අය ඒ පිටරටවල් වල දේශපාලනය තමයි කරන්නේ. විශේෂයෙන්ම අද උතුර නියෝජනය කරන TNA සංවිධානය. අද අපේ රටේ දේශපාලනය කරන්නේ නැහැ. උතුරේ මේ ළඟ මෑතකදී උතුරේ තරුණයෝ කීප දෙනෙක් විශේෂයෙන්ම මම දැක්කා මාධ්‍යවල ඉතාමත් හිත වේදනාවෙන් කතා කරනවා උතුර නියෝජනය කරන මහජන ඡන්දයෙන් පත් වෙච්ච දේශපාලඥයෝ කවදාවත් මහජන දිනයක් පවත්වන්නේ නැහැ කියලා. ලන්ඩන් වලින් නිව්යෝක් නුවරින් පැමිණි දේශපාලඥයෝ කොළඹ හතේ ඉඳගෙන දෙමළ ඩයස්පෝරාවට ඕන දේශපාලනය කරනවා සහ ඩොලර් වලින් මුදල් හම්බ කිරීමේ වැඩසටහන මෙහෙවනවා ඇරෙන්න උතුරේ ජනතාවට අවශ්‍ය දේශපාලනය කරන්නේ නැහැ. අදත් උතුරට අවශ්‍ය දේශපාලනය කරන්නේ උතුරට අවශ්‍ය සහන ටික ලබා දෙන්න මේ දකුණේ අපේ රජය. ඒ වගේම තමයි අද රජය දකුණටත් උතුරටත් හැමදැනම එක හා සමානව සම්පත් බෙදී යන විදියට ගම් 14000ට ඊටමත් සමානව රජයේ සම්පත් රජයේ අරමුදල් වෙන් වෙන විදියට ඊටමත් විවිධ භාවයෙන් සාධනීය වැඩපිළිවෙලක් කරනවා. විශේෂයෙන්ම දැන් මේ උතුරේ දේශපාලඥයෝ මේ වෛරී දේශපාලනයෙන් කතා කරනකොට බොහෝ දේශපාලඥයෝ ඉන්නේ කොළඹ. ඒ දේශපාලඥයෝ වැඩ කටයුතු කරන සියල්ලම මේ සිංහල දකුණේ කොළඹ සමාජයත් එක්ක. ඒ වගේම කොළඹ නිකන් නෙවෙයි කොළඹ හතේ. ඒ වගේම සමහර දේශපාලඥයෝ විශේෂ විග්නේශ්වර මැතිතුමා, පොන්නම්බල මැතිතුමා මේ කොළඹ ඉහළ පැලැන්තියේ ජනතාවත් එක්ක සම්බන්ධ වෙලා ඒ විතරක් නෙමෙයි ඔවුන්ව ආරක්ෂා කරන්නේ සිංහල හමුදා නිලධාරීන් පොලිසිය ආරක්ෂක නිලධාරීන්. ඒක ඔවුන්ගේ වැඩ කටයුතු කරන්නේ සිංහල සමාජයත් එක්ක. හැබැයි උතුරට ගෙනිහිල්ලා මේ ඉතාම වෛරී දේශපාලනයක් කිරීම තුළ අද ජිනීවා වලටත් ඒක ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. මොකද මේ ජිනීවා ලොක්කි සම්පූර්ණයෙන්ම LTT ඩයස්පෝරාව කොටි සංවිධානය මියගිය කොටි සංවිධානයේ අවතාර විසින් මෙහෙවන කෙනෙක් විදිහට තමයි මම දකින්නේ. මොකද මේ ජීනීවා යෝජනාවලියේ වගන්තිවල තියෙනවා 21 වෙනි වගන්තියේ තියෙනවා හමුදාවේ නිලධාරීන් මේ රටේ සංවර්ධන වැඩ පිළිවෙලට එහෙම නැත්නම් රටේ වැඩ කටයුතු වලට රටේ ජන ජීවිතය නගා සිටවන වැඩ පිළිවෙලට මේපත් කරන්න බෑ කියන එක. ඒ වගේම 22 වෙනි වගන්තියේ තියෙන මේ ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා හමුදාපති නිලධාරීන්ට පත් කිරීම පස්සේ. හැබැයි මේ ජිනීවා කණ්ඩායම යහපාලන ආණ්ඩුව කාලයේ හමුදා ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා පත් කරනකොට කිසිම සාධ්‍යයක් නැහැ. මොකද හේතුව ජිනීවා නියෝජිතින්ටත් වඩා සාධනීය විදියට රටේ ඒකීයභාවයට රටේ වීරයින්ට රට බේරගත් වීරයින්ට දරුණු පීඩාවක් දෙන විදියට ඒ යහපාලන ආණ්ඩුව වැඩ කටයුතු කරා. හැබැයි යහපාලන ආණ්ඩුවෙන් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා පත් කරනකොට ජිනීවා යෝජනාවල ඒ ජිනීවා කට්ටිය එහෙම විරුද්ධ වුණේ නැහැ. සද්දනකොට හිටියා. ඒතර අපිට තියෙන ප්‍රශ්නේ ආද මෙච්චරයි. එතකොට වර්තමාන යුද හමුදාපතිතුමාව දැන් ඉවත් කරන්න කියලා කියන්නේ ජිනීවා එදා පත් කරනකොට සද්දනකොට හිටියේ ඇයි කියන එක ගැටලුවක්. ඒ වගේම තමයි විශේෂයෙන්ම දැන් මේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කමිටුව තුලින් රටේ බලය බෙදෙන ව්‍යවස්ථාවක් හදන්න කියන එක ගැන දිගින් දිගටම කරනවා. බලන්න මේ ජිනීවා යෝජනාවලිය තුල ඒ වගේ තමයි ඒකට සම්බන්ධ පිරිස් ඉතා සූක්ෂම විදියට ඉතාමත් දුෂ්ට විදියට අපේ රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගහලා දුන. ඒකෙදි අපි ඉතා පැහැදිලිව අනාවරණය කරගත්ත කාරණාව තමයි අද ලන්ඩන් නුවර
දේශපාලඥයින්ට ඒ වගේම කැනඩාවේ දේශපාලඥයින්ට ඒ වගේම යුරෝපයේ දේශපාලඥයින්ට අද තමන්ගේ පාර්ලිමේන්තුවට යන්න අද තීරණාත්මක බලයක් වෙලා තියෙනවා මේ දෙමළ ඡන්දය. ඒතර මේ දෙමළ ඡන්දය ඉලක්ක කරගෙන වුන් ඊටමද සාහසික ලෙස අපේ රටේ අභ්‍යන්තර කටයුතු වලට අතපෙවීම් කරනවා. හැබැයි පැවති යහපාලන ආණ්ඩුව වෙලාවේදී ඒවා අතපෙවීම් කරේ නැත්තේ ඒ ආණ්ඩුව ජිනීවාවල ඒ යෝජනා වලට ඊටමද ශක්‍රීයව ඔවුන් එක සම සභාපතිත්වයෙන් සම සහභාගීත්වයෙන් ඒවට අත උස්සපු අය ඒ වගේම රටේ යුද විරුවන්ට විරුද්ධව අත උස්සපු ආණ්ඩුවක් හිටිය අපිට පහුගිය ආණ්ඩුව ඒ වගේම ත්‍රස්තවාදීන්ට වන්දිකවන් අත උස්සපු ආණ්ඩුවක් හිටිය. ඉතින් ඒක නිසා ඒ විපක්ෂයම තමයි අද ඇවිල්ලා අපිට මේ උපදේශ දෙන්නේ මේ රට හදන විදිය ගැන රටේ සංහිඳියාව ගැන එහෙම නැත්නම් රටේ ආරක්ෂාව ගැන. මොකද මේකෙන් පේන ඉතාම පැහැදිලි කාරණාව තමයි වර්තමාන අපේ ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව මේ කොවිඩ් අර්බුද හමුවේ මේ වගේ විශාල දැවැන්ත ගෝලීය වසංගතයක් හමුවේ අපේ රටේ සාමාන්‍ය ජන ජීවිතය අඩාල කරගන්නේ නැතුව ජාතික ආරක්ෂාව වැටෙන්න නොදී ඉතාමත් ශක්තිමත් මේ රට ඉදිරියට ගෙනියනවා. ඉතින් මම හිතන්නේ මෙන්න මේ රටේ නායකත්වයේ මේ රට මෙහෙවීම පිළිබඳ ලොකු ගැටලුවක් තියෙනවා. මොකද හේතුව මේ රටේ මේ තියෙන පිහිටීමත් එක්ක මේ රටේ සම්පත් කොල්ල ගන්න ඒ වගේම අපේ රටේ අභ්‍යන්තර කටයුතු වල ඇඟිලි ගහලා තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කර ගන්න ගොඩක් රටවල් වලට උමනාව තියෙන. හැබැයි මේ උමනාව එපකම් ඉෂ්ට කරන්න බැරි නිසා අද අපිට මේ විදිහට රටේ අභ්‍යන්තර ප්‍රශ්න වලට ඇඟිලි ගැහිීමක් විදිහට තමයි අපි මේ ජීනිවා ගැටලුව දකින්නේ. ඒ වගේම පසුගිය කාලය පුරාවටම අපි දැක්ක මේ සංවාදවලදී ඉතාමත් සූක්ෂමව ඉතාමත්ම සියුම් අපේ රටේ ජයග්‍රහණ වෙනුවෙන් අපේ රටේ ආර්ථික සංවාද වෙනුවට අපේ රටේ සංස්කෘතිය ඒව නැත්නම් අපේ රටේ දියුණුව පිළිබඳ සංවාද වෙනුවට අනවශ්‍ය සංවාදයක් අනවශ්‍ය ගැටලුවක් හැමදාම කරලියට අරගෙන ඒක රටේ ප්‍රශ්නයක් බවට පත් කරනවා. හැමදාම මොකක් හරි කානුවක් ගහක් කොලක් එහෙම නැත්නම් ගංගාවක් එහෙම නැත්නම් වෙන ප්‍රශ්නයක් අරගෙන ඒක මහා ලොකු ගැටලුවක් බවට පත් කරගෙන ලොකු සංවාද ඇති කරනවා. ඉතින් අපි මේ පහුගිය කාලේ මේවා ගැන සියුම් අධ්‍යයනයක් කරාට පස්සේ සීමිත පිරිසක් සමාජ මාධ්‍යවල රුපියල් ඩොලර් විශාල ප්‍රමාණයක් වියදම් කරගෙන ඒ සමාජ මාධ්‍යවල පළ කරන තොරතුරු ඒ වගේම ප්‍රවෘත්ති ඒවා අපි දැක්කා ඩොලර් විශාල ප්‍රමාණයක් දාලා සමාජගත කරලා තියෙනවා. ඉතින් මේකෙන් අපිට පේනවා ඉතා සූක්ෂම මේ රටේ ජයග්‍රහණ වළක්වන්න ඒ වගේම මේ රටේ ජයග්‍රහණ පිළිබඳ ඒ වගේම අපේ රටේ සංස්කෘතිය පිළිබඳ ඒ වගේ රටේ ආර්ථික සංවාද වෙනුවට අනවශ්‍ය විදිහට හැමදාම මේ රටේ ප්‍රශ්න ඇති කරමින් සියුම් නව ත්‍රස්තවාදී වැඩපිළිවෙලක් යන බවත් මම අපිට පේන. මොකද සාම්ප්‍රදායික ත්‍රස්තවාදයෙන් ඔබට ගිහලා අද නව ත්‍රස්තවාදී ක්‍රමවේදයන් ලෝකෙ පුරා ක්‍රියාත්මක වෙනවා. මොකද මේ සයිබර් ටෙරරිසම් කියන එක විවිධාකාර විදියට ක්‍රියාත්මක වෙන. ඒකේ එක කොටසක් විදිහට අපි දැක්කේ පසුගිය කාලේ පුරාවටම මේ විදියට රටක සාමාන්‍ය ජන ජීවිතය අඩාල කරමින් රටේ ජාතික ආරක්ෂාවට බාධා වන ආකාරයට මිනිස්සුගේ සිවිල් සමාජයට ලොකු බලපෑමක් ඇති කරන සාහසික ප්‍රවෘත්ති පළ කිරීම ඒ ජනතාව කැළඹීමට පත්වන තොරතුරු පළ කිරීමේ වගකීම් රහිත සමහර මාධ්‍ය ජාලා සමාජ මාධ්‍ය ජාලා මෙහෙවන්නන් විසින් කරගෙන යනවා. ඉතින් මම හිතන්නේ ඒ ගැන විශේෂයෙන්ම රටේ ජනතාව ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. මොකද අපිට තව දවස් ජනාධිපතිතුමාට තව දවස් 365ව 4යි තියෙන්නේ. අපිට තියෙන දවස් 365ව 4කුත් මාස 6ක් අපේ ආණ්ඩුවට. ඉතින් අපි ජනතාවට බලාපොරොත්තු දීලා තියෙන මෙන්න මේ දේ අපි කරනවා කියලා. එතකොට අපිට මොන බාධාවක් මොන කොවිඩ් වසංගතාවක් මොන බලපෑමාවක් අපි මේ ජනතාව 69 ලක්ෂ නෙවෙයි මේ 2 කෝටිය ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට කරන ඒ පොරොන්දුව ජනතාවට දෙනවා. ඒ වගේම ඉදිරියේදීත් ජනතාවට මම ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මොකද මේ අපේ අභ්‍යන්තර ප්‍රශ්න මේ පාර්ශවවල තියෙන ප්‍රශ්න ඒව නැත්නම් වෙන සුළු කාරණා පිළිබඳව නෙවෙයි අපි සාකච්ඡා කළ යුත්තේ 2015 ජනවාරි 9 වෙනිදාන් පස්සේ අපේ රටේ ඒ නැති වෙච්ච ගොඩක් දේවල් තියෙනවා. අන්නේ දේවල් යථා තත්ත්වයටපත් කරලා අපි බලාපොරොත්තු ඉෂ්ට කරගන්න අවශ්‍යතාවය තමයි අපිට තියෙන්නේ. බොහොම ස්තුතියි. අපි සියලු දෙනාගේම අවසරයි අපේ ගරු එමෙතුමා අපේ මන්ත්‍රීතුමා සියලු දෙනාගේම අවසරයි. විශේෂයෙන්ම අද අපි දකිනවා වර්තමාන රජය
වැඩ සමග යලිගමට කියන වැඩසටහන ඉතාම සක්‍රියව මේ රට තුල ක්‍රියාත්මක කරනවා. සෑම අමාත්‍යාංශයක්ම සෑම රාජ්‍ය අමාත්‍යාංශයක්ම ඒ සියලුම මූලධන වියදම් සෑම ගමකටම බෙදෙන විදියට කටයුතු ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා විශ්වාසයක් තියෙනවා සෑම පුද්ගලයෙකුටම මේ ඵලදායි ලෙස මේ රටේ මුදල් ගලා එන වැඩපිළිවෙල මේ ආණ්ඩුව මේ වෙනකොට ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒක තරහා ගන්න බැරි විපක්ෂ නායකතුමා අපි දැක්කා ඊයේ ගිහිල්ලා කොවිඩ් එන්නත මේ රටේ ජනතාවට දෙන ප්‍රොටෝකෝල් එක පිළිබඳව ප්‍රශ්න කරනවා. විපක්ෂ නායකතුමා ප්‍රොටෝකෝල් එක ප්‍රශ්න කරද්දී අනිත් පැත්තෙන් විපක්ෂයේ മന്ത്രിතුමන්ලා ඇවිල්ලා ඊයේ අපි දැක්කා එන්නත ලබා ගන්නවා එන්නත විද ගන්නවා. එතකොට විපක්ෂයේ නායකතුමා සහ മന്ത്രിවරු අතර සහසම්බන්ධයක් නැහැ. විපක්ෂ නායකතුමාට හොරෙන් ඇවිල්ලා තමයි එන්නත විදගෙන ගිහිලා තියෙන්නේ සමගි ජන බලවේගයේ മന്ത്രിතුමන්ලා. ජාතික සංවිධායකතුමාත් ඇවිල්ලා ඉන්ජෙක්ෂන් එක ගහගෙන ගියා. ඉතින් ඒ නිසා එක පැත්තකින් විපක්ෂ නායකතුමා අභිබවා മന്ത്രിවරු යන තත්වයක් අපි දකිනවා. තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න බැරුව කොහොමද රටේ ප්‍රශ්න සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රශ්න විසඳන්න අපේ ආණ්ඩුවේ ප්‍රශ්න විසඳන්න රටේ ජනතාව වෙනුවෙන් වැඩ කරන්න විපක්ෂ නායකතුමාට හැකියාවක් නැහැ. ඒක අපි කියන්න ඕනේ. ඒ වගේම තමයි අපි දැක්කා දැන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ අපේක්ෂකයෙක් ලංකාවේ ಭಾರತೀಯ ජනතා පක්ෂයේ ශාඛාවක් පිහිටවනවා කියලා ලොකු ආందోලනයක් ඇති වුණා. මෝදි අගමැතිතුමාට ඕනේ තමිල්නාඩුවේ ඉදිරි මැතිවරණයේ ජයග්‍රහණය කරගන්න. ඉතින් ඒ නිසා එතුමාගේ අනුගාමිකව විවිධ ඒ සාමාන්‍යයෙන් වේදිකාවල විවිධ කතා කියනවා. ඉතින් ඒ කතාවක් ආශ්‍රයෙන් තමයි දැන් අද ලොකු ආందోලනයක් පත් වෙලා තියෙන්නේ මේ ಭಾರತೀಯ ජනතා පක්ෂයේ ශාඛාවක් ලංකාවේ පිහිටවනවා කියලා. ඉතින් ඒවා සාමාන්‍ය එදිනෙදා නිකන් කටින් කියන වචන. නමුත් ඒ විදේශ ඇමතුමාවත් මෝදි අගමැතිතුමාවත් එහෙම දෙයක් කියලා නැහැ. ඒ නිසා බොරුවට විපක්ෂය කලබල වෙන්න දෙයක් නැහැ. මේ රටේ ජනතාව කලබල වෙන්න දෙයක් නැහැ. ඒක එහෙම දෙයක් ආවොත් මැතිවරණ කොමසාරිස් තමයි මේ බලය තියෙන්නේ. මැතිවරණ කොමසාරිස්තුමා ඒ පක්ෂය පිළිගන්නවා නම් පුළුවන් ලියාපදිංචි කරන්න නැත්නම් ඒකෙන් ඇති වැඩක් වෙන්නේ නැහැ. ඒක එක. ඒ වගේම තමයි විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ ජනතාවගේ නිර්මාණය වුණු පක්ෂයක්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හදනකොට අපේ බැසිල් රාජපක්ෂ මැතිතුමා හිරගෙදර හිටියේ. හිරගෙදර ඉඳගෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හදලා සහෝදරයෝ දෙන්න එක්කෙනෙක් මේ රටේ ජනාධිපති කරා එක්කෙනෙක් අගමැති කරා. ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හදනකොට කිව්වා බැසිල් රාජපක්ෂ මැතිතුමාව පාරවල් ගානේ ඇවිද්දනවා කියලා. හිරගෙවල් වල දිගටම තියනවා කියලා කිව්වා. හැබැයි ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා කවදාවත් ඒවට බය වුණේ නැහැ. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයෝ බය වුණෙත් නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම කියන්න ඕනේ අදටත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයෝ හැටියට බැසිල් රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ කවුරුත් අපි එහෙම කාටවත් බය වෙලා කටයුතු කරන්නේ නැහැ. අපි ඕනෑම පක්ෂයකට ගෞරව කරනවා, ඒ අයට උදව් කරනවා, ඒ අයව ආරක්ෂා කරනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඡන්ද වලින් තමයි ඔය හැම නායකයෙක්ම බැබළුනේ. එහෙම නැතුව ඒ අයගේ පක්ෂවල ඡන්ද වලින් නෙමෙයි. ඉතින් ඒ නිසා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරියට ගෙන යාමේ වගකීම පසුපෙළ മന്ത്രിවරුන් හැටියට අපිට තියෙනවා. අපි පක්ෂයට ආදරෙයි. පක්ෂ නිතා තමයි අපි පාර්ලිමේන්තුවට ආවේ. ඒ නිසා පක්ෂය සහ ජනතාව බලාපොරොත්තු වෙන ඒ සහන මේ රජය තුලින් ලබා දෙන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි කොවිඩ් වසංගතයත් එක්ක ගම්පහ දිස්ත්‍රික්කය සහ කොළඹ දිස්ත්‍රික්කය වැඩි අවධානයකට ලක් වුණා. ඉතින් මේ වෙලාවේ ඊයේ පැවති සමාජීය පුනර්ජීවන කමිටුවේදී ප්‍රකාශ වුණා ගම්පහ දිස්ත්‍රික්කයේත් කොළඹ දිස්ත්‍රික්කයේත් අවුරුදු 30ට වැඩි සියලුම දෙනාට කොවිඩ් එන්නත ලබා දෙන්න රජය කටයුතු කරනවා. ඒකට සූදානම් වෙනවා කියලා. අපි තාමත්ම ස්තුතිවන්ත වෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට. මොකද ගම්පහ දිස්ත්‍රික්කයෙන් තමයි දෙවන රැල්ල ආරම්භ වුණේ.
සා ගම්පහ දිස්ත්‍රික්කය තමයි දැනටත් කොළඹ දිස්ත්‍රික්කයත් එක්ක අඩු වැඩි වෙමින් ඒ ආසාදිතව ඉන්නේ. සා ගම්පහට සහ කොළඹට අවුරුදු 30ට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත ලබා දීමට කටයුතු කිරීම පිළිබඳව රජයට අපේ ස්තුතිය ගෞරවය පුද කරනවා. ඊළඟ ගැටලුව තමයි මුතුරාජවෙල අභය භූමිය. අක්කර 700ක ප්‍රමාණයකින් අක්කර 400ක් මුහුදු වැලි දාලා ගොඩ කරලා දැවැන්ත හෝටල් සංකීර්ණයක් හදන්න සූදානම් වෙන වෙලාවේ අපි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව හැටියට ඒ අභය භූමිය රජයට පවරාගෙන අනාගත දරු පරපුරට උරුම කරන්න අවශ්‍ය වැඩ කටයුතු මේ වෙනකොට කරලා තියෙනවා. කාදිනල්තුමත් අපෙන් ඉල්ලීමක් කරා ඒ සඳහා ඒ පුරවන කටයුතු වලට ඉඩ දෙන්න එපා කියලා. ගම්පහ දිස්ත්‍රික්කයේ ගම් වතුර පාලනය සනිකරම සිද්ධ වෙන්නේ මුතුරාජවෙල එක්ක සම්බන්ධව. ඒ නිසා අපි මේ වෙනකොට අතිගරු ජනාධිපතිතුමාට ලිඛිතව දැනුම් දීලා තියෙනවා. ඒ අභය භූමිය කැටියට පවරාගෙන රජයට පවරාගෙන ඒ කටයුතු කරන්න කියලා. එතුමා පරිසරයට ආදරය කරන සංවේදී නායකයෙක් කැටියට මුතුරාජවෙල රැක ගැනීම සඳහා එතුමාගේ සම්පූර්ණ සහයෝගය ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ලබා දෙන්න කටයුතු කරනවා කියන එකත් එතුමා මතක් කරා. යුද්ධයෙන් පස්සේ මිනිස්සු නිදහසේ හුස්ම ගත්තා. ඊට පස්සේ අපිට මේ කොවිඩ් වෛරසයත් එක්ක නැවත මාස් දාගෙන අපිට හුස්ම ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. නමුත් සිංහල අවුරුද්ද වෙනකොට මේ රටේ සමස්ත ජනතාවට කොවිඩ් එන්නත ලබා දීලා නැවත මිනිස්සු නිදහසේ හුස්ම ගන්න යුගය ආරම්භ කරන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ රජයක් හැටියට අපි කටයුතු කරනවා කියන එකත් මේ අවස්ථාවේ මතක් කරනවා. බොහොම ස්තුතියි. පටන් ගන්න. හරිද? අපේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙපළක් වන අපේ මඳුර විතානගේ ගරු මන්ත්‍රීතුමා, ඒ වගේම සහන් ප්‍රදීප් ගරු මන්ත්‍රීතුමා සහ මම අද මේ මාධ්‍ය සාකච්ඡාවට පැමිණි තමුන්නාන්සලා සියලුම දෙනා ඉතාම ආදරයෙන් ඉතාම ගෞරවයෙන් පිළිගන්න බව ප්‍රකාශ කරන්න කැමැතියි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු ලෙස අපි අද මේ මාධ්‍ය සාකච්ඡාව ආමන්ත්‍රණය කරන බව ඔබතුමාලා දන්නවා. අද මේ වෙනකොට මුළු ලෝකෙම ලෙඩ වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපේ රටත් අපේ ජනතාවත් මේ කොවිඩ් වසංගතයෙන් ලෙඩ වෙලා තියෙනවා. ඒ නිසා ලෝකයේත් අපිත් ලෙඩ වෙච්ච මේ අවස්ථාවේ මේ රටේ ජනතාව මහත් බලාපොරොත්තු ඇතුව බලය ලබා දුන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයාත් මේ ආණ්ඩුව නොසැලී මොනතරම් ලෙඩ තිබුණත් මොනතරම් අමාරුකම් තිබුණත් ඔවුන්ගේ 2020-25 ඒ ආර්ථික ඉලක්ක සඳහා අදත් කැපවීමෙන් නොබියව ඉදිරියට යන බව ප්‍රකාශ කරන්න කැමැතියි. අපේ ආර්ථික සංවර්ධන වේගය 6.5% දක්වා ගෙනියන්න
අපේ ඒක පුද්ගල ආදායම ඩොලර් 6500න් උඩට ගෙනියන්නේ. ඒ කියන්නේ එක පුද්ගලයෙක්ගේ සාමාන්‍ය වාර්ෂික ආදායම ලක්ෂ 10 15 අතර ගානකට ගෙනියන්න. විරකියාව 104කට අඩු කරන්න. උද්දමනයේ 105ට අඩු මට්ටමක තියාගන්න. අයවැය පරතරය හැම වෙලේම 104න් පල්ලෙහා මට්ටමක තියාගන්න. අපේ පොලි අනුපාතයේ තනි ඉලක්කමේ තියාගන්න. හා පුළුවන් තරම් රුපියලේ අගය ස්ථාවරව තියාගන්න. මේ සර්ව සහස්‍ර ඉලක්ක අපේ මැතිවරණ ප්‍රකාශනයට ඇතුල් කරපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හා පොදු ජන පෙරමුණ අද මොන තරම් ලෝකයේ ලෙඩ වෙලා තිබ්බත් මොන තරම් අපි මේ කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් වෙලා තිබ්බත් අපේ ආදායම් මාර්ග සියල්ලම වගේ අද වෙනකොට එන හිටිලා තිබ්බත් අපි ඒ ඉලක්ක කරා ඉස්සරහට යන බව නැවතත් ඔබතුමාලාට කියන්න කැමතියි. අපි අවුරුදු 30ක් යුද්ධයෙන් සහ ඒ අවුරුදු 30 ඇතුළත විශාල ලෝක ආර්ථික පරිහානියන් හා අර්බුද වලට මුහුණ දෙමින් ඉස්සරහට ආපු જાතියක්. අපේ ඒ අවුරුදු 30 දල දේශීය නිෂ්පාදනය අපට ඩොලර් 15න් 16න් උඩට ගන්න බැරි වුණා. අපිට ඒක පුද්ගල ආදායම ඩොලර් 700න් 800න් උඩට ගන්න බැරි වුණා. රුපියල් ලක්ෂයෙන් උඩට අපට ගෙනියන්න බැරි වුණා. අපේ ආර්ථික සංවර්ධන වේගය හැම වෙලේම 3 4 අතර එක තැන පල්ලකින් තමයි තිබ්බේ. විරකියාව 10%ක 12ක මට්ටමක් තිබ්බා. උද්දමනයේ 18ක් 20ක විතර මට්ටමක් තිබ්බා. අයවැය අනුපාතය හැමදාම 8-9 අතරට ගියා. පොලිය 18යි 20යි අතර තිබ්බා. මේ සියල්ල මැද තමයි 2015 වර්තමාන අගමැති අතිගරු ජනාධිපතිතුමා මේ රට බාර ගන්න. ඒ වෙනකොට අපේ ණය අනුපාතේ ණය බර මේ රටේ 100%ට 104ට ගිහිල්ලා තිබ්බා. රට එහෙමම ආර්ථික වශයෙන් එක තැන පල්ලෙමින් තිබ්බේ. මේ වෙලාවේ උතුරු නැගෙනහිර පළාතෙන් 90ක් ප්‍රභාකරන් පාලනය කරගෙන හිටියේ. මාවිලාරු සොරව්ව ප්‍රභාකරන් වැසීමත් එක්ක ඒ වෙලාවේ ඔය මානව හිමිකම් සංවිධාන මානව හිමිකම් කවුන්සිලේ මානව හිමිකම් ගැන කතා කරන ඔය රාජ්‍ය නොවන සංවිධාන කට ඇරියේ නෑ. ඒ වෙලාවේ එදා ජනාධිපතිතුමාට සිද්ධ වුණා මානසික මෙහෙයුම ආරම්භ කරන්න. 2010 වෙනකොට මේ මානසික මෙහෙවර ඡය අරගෙන අවුරුදු 30කට පස්සේ මේ රට එක්සේසත් කරා. උතුරට අවුරුදු 30කට පස්සේ ලයිට් ගියා. උතුරට අවුරුදු 30කට පස්සේ CTB එකේ බස් ගියා. උතුරේ අපේ පොලිසිය නැවත විවෘත කරා. උතුරේ ජනතාව දකුණට එන්න පටන් ගත්තා. දකුණේ ජනතාව උතුරට යන්න පටන් ගත්තා. අපේ මිනිස්සු නාග දීපේ වන්දනාමාන කරන්න ගියා. රටක එකම ජාතියක් එකම නීතියක් යටතේ පාලනය වෙන්න ආරම්භ කරා. 2009-14 කාලේ තමයි නිදහසෙන් පස්සේ මේ රටේ ඓතිහාසික මහා වාර්තා තබමින් මේ රට මහා දීර්ඝ ආර්ථික පිම්මකට ඉස්සරහට තල්ලු කරේ. හැමදාම ඩොලර් බිලියන 18 19 ඩොලර් බිලියන 16 17 හිර වෙලා තිබ්බ ශ්‍රී ලංකාව තමුන්ගේ දල දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 78ට අරගෙන ගියා. ලක්ෂයට පල්ලෙහායින් තිබ්බ අපේ එක පුද්ගල ආදායම රුපියල් 25000 තිබ්බ අපේ එක පුද්ගල ආදායම අපි ලක්ෂේ පන්නලා ඉස්සරහට අරන් ගියා. ඩොලර් වලින් ගත්තොත් අපි ඩොලර් 700 800 හිටපු අපි ඩොලර් 3800 දක්වා ගියා.
අපේ 2010 ආර්ථික වර්ධන වේගය 8%යි. 2011 අපේ ආර්ථික සංවර්ධන වේගය 8.4යි. 2012 අපේ ආර්ථික සංවර්ධන වේගය 9.1යි. 9.1 අපි 2012 ගන්නකොට ලෝකයේ වේගයෙන් සංවර්ධනය වෙන රටවල් අතර අපි 4 වෙනි ස්ථානයට ගියා. අපිට ඉහළින් තිබ්බ හැම රටක්ම ඉතාම දුප්පත්. අපිට වඩා ඉතාම අඩු ආදායම්ලාභී රටවල් ඒ නිසා ඒ රටවල් වල පුංචි සංවර්ධනයක් වුණත් ඒක 100ට ගන්න බොහොම වැඩියෙන් පෙන්වනවා. පුංචි රටවල් 3ක් අපිට උඩින් තිබ්බා. අපි ලෝකයේ 4 වෙනි තැනට අපි අපේ රටේ ආර්ථික සංවර්ධන වේගය අපි හදාගත්තා. ඒ නිසා මම ඔබතුමාලාට කියන්න කැමතියි ඒ අය තමයි ඒ යුද්ධේ ජයගත්ත ඒ රට එක්සේසත් කරපු ඒ මහා ආර්ථික පිම්ම මේ රටේ ගත්ත ඒ අය තමයි මේ ආණ්ඩුව බාර අරගෙන වැඩ කරන්නේ. එදා ඒ යුද්ධේ ජයගත්ත ඒ ත්‍රිවිධ හමුදාවන්ට පොලිසියට නායකත්වයේ දුන්න ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමයි අද මේ රටේ ජනාධිපති. එදා ඒ යුද්ධයට සේනාධිනායක හැටියට නායකත්වයේ දුන්න එදා ඒ 2014 මහා ආර්ථික පිම්ම ගත්ත ඒ ජනාධිපතිවරයා තමයි අද අගමැති වෙලා ඉන්නේ. එදා හිටපු ඒ මැෂින් එක යන්ත්‍රයේ ඒ නිලධාරීන් තමයි අද මේ රට අපහු බාර අරන් තියෙන්නේ. ඒ නිසා ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආණ්ඩුව ගන්නකොට අපිට පාර්ලිමේන්තු බලය තිබ්බේ නැහැ. අපිට පාර්ලිමේන්තුවේ මුදලක් අනුමත කරගන්න ඉඩ දුන්නේ නැහැ වර්තමාන විපක්ෂය. අපිට පරිපූර්ණක ඇස්තමේන්තුවක් අනුමත කරගන්න දුන්නේ නැහැ. හැබැයි ඒ වෙනකොට රටේ ආර්ථිකයේ ඍණ තත්වයට ගිහිල්ලා තිබ්බේ පළවෙනි කාර්තුවේ. අපි විශාල වශයෙන් මිනිසුන්ගේ පිට පටවල තිබ්බ බදු බර අඩු කරා. hina වුණා විපක්ෂය. හැබැයි දෙවෙනි කාර්තුවේ අපි අපේ ආර්ථික සංවර්ධනය ධනාගයක් ගත්තා. මහා ගාණක් නෙවෙයි 2%කට කිට්ටු ආර්ථික වර්ධනයකට අපිට දෙවෙනි කාර්තුව ගන්න පුළුවන් වුණා. එතකොට තමයි කොවිඩ් වසංගතය අපේ රටට ආවේ. ඒකෙන් තමයි අපේ රට ලොක්ඩවුන් කරන්න වහන්න සිද්ධ වුණේ. ඒකෙන් තමයි අපිට සංචාරකයන එක සම්පූර්ණයෙන් නවත්තන්න සිද්ධ වුණේ. ඒකෙදි තමයි අපේ එයාපෝට් වහලා දාන්න සිද්ධ වුණේ. 2012 ඉඳලම අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙලා තිබ්බ සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන් නවත්තන්න වුණා. 36000ක් මේ රටේ සෙම බලකායක් 36 ලක්ෂයක් මේ රටේ සෙම බලකායක් වැඩ කරපු සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ සියලු ආයතන හා වෘත්තීන් නවතලා දාන්න සිද්ධ වුණා. ඒ නිසා අපි ලොකු අර්බුදයකට ගියා. මහා බ්‍රිතාන්‍යයේ 122ක් තමුන්ගේ ආර්ථිකය ඍණ කරගත්තේ. ඇමරිකා එක්සත් ජනපදයේ 9.7ක් තමුන්ගේ ආර්ථිකය ඍණ කරගත්තේ. ඉන්දියාව 12ක් තමුන්ගේ ආර්ථිකය ඍණ කරගත්තේ. අපි 3.8න් නැවතුණා. ඒ නිසා ආර්ථික විද්‍යාව පිළිබඳ මෙලොව හසරක් දන්නේ නැති. සාමාන්‍ය පෙළෙන් ඉහළට යා ගන්න අධ්‍යාපනයක් ලබා ගන්න බැරි වෙච්ච අය අපි ෆේල් අපි අසමත් කියලා කියන එක හරහා ඔවුන්ගේ නොදැනීම ආර්ථිකය ගැන කියවීමට ඇති නොහැකියාව පිළිබඳ මුළු රටටම ප්‍රදර්ශනය කරන බව මම තමුන්නාන්සලාට කියන්න කැමතියි. ඒ නිසා අපි මේ සියලු අර්බුද මැද මේ රටේ ආර්ථිකය අර මම මුලින් කිව්ව අපේ සාර්ව ආර්ථික ඉලක්ක කරා රටේ 6.5ක ආර්ථික වර්ධනයක් කරා රටේ අපේ ඒක පුද්ගල ආදායම ඩොලර් 6500න් එහෙම නැත්නම් දශලක්ෂය 15 ලක්ෂය අතරට ගෙන යන්නේ. ඒ ඉලක්ක ගත ව්‍යාපාරයට අපිට මොනතරම් අපේ ආර්ථිකයේ අසනීප තත්ත්වයේ තිබ්බත් අපි ඉස්සරහට යනවායි කියන කාරණය ඔබතුමාලා කියනවා. ඒකට අවශ්‍ය ආත්ම ධෛර්ය ආත්ම ශක්තිය ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් මේ ආණ්ඩුවටත් තියෙනවා. දැන් මේ
ඔබතුමාලා දන්නවා මේ ලොකු වාදයක් පටන් අරන් තියෙනවා අපේ අතිගෞරවනීය ස්වාමින් වහන්සේලා ඒ වගේම අපේ විවිධාකාර දේශපාලන සංවිධාන පක්ෂ හා අපේ පක්ෂෙත් ඇතැම් අය. මම ඒ සියලු දෙනාටම ආයාචනය කරන්න කැමතියි මේ වෙලාවේ නැති ප්‍රශ්නයක් මතු කරගන්න එපා. ಭಾರತೀಯ ජනතා පක්ෂයේ කවුද මිනිසෙක් මේ ಭಾರತೀಯ ජනතා පක්ෂයේ ලංකාවේ දේශපාලනය කරනවා කිව්වම කලබල වෙන්න දෙයක් නැහැ. ඉස්සර ලෝක කොමියුනිස්ට් පක්ෂ මුළු ලෝකේම දේශපාලනය කරේ ඒ ලෝකයේ කම්කරුවනි එක්වව් කියලා. ಭಾರತೀಯ ජනතා පක්ෂයේ නායකතුමා එතුමා මෝඩි අගමැතිතුමා ලංකාවේ හොඳ මිත්‍රයෙක්. ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ ඉතා හොඳ මිත්‍රයෙක්. මම දන්නවා අගමැතිතුමා එක වෙලාවක මෝඩි අගමැතිතුමා හම්බ වෙනකොට නාමල් ඇමතිතුමත් එක්ක කරගෙන ගියා. ඒ වෙලාවේ නාමල් මන්ත්‍රීවරයෙක් තරුණ ඔහුට මෝඩි අගමැතිතුමා කිව්ව ඕන වෙලාවක එන්න. ඕන වෙලාවක මේ දොර අරගෙන ඇවිල්ලා මාව හම්බෙන්න කියලා තමයි එතුමා කිව්වේ. ඉන්දියානු කොංග්‍රස් පක්ෂය ඒ ගාන්ධි පරපුරත් අපේ රටේ ඉතාම ළඟ මිත්‍රයෝ. ගාන්ධි පරපුරත් අපේ රාජපක්ෂවරු අතරත් මහ විශාල බැඳීමක් තියෙනවා. සෝනියා ගාන්ධි මැතිණියත් අපේ ඉතාම ළඟ අපේ රටේ ළඟ මිතුරියක්. ඒ නිසා අපි එහෙම කලබල වෙන්න හොඳ නැහැ. ඉන්දියාව හැම වෙලේම අපේ පිලේ හිටගන්නේ අපට යෝධ ශක්තියක්. ඉන්දියාව අපිත් එක්ක ඉන්නේ අපට යෝධ හයියක්. ඔහු අපේ ඥාතියා. ඔහු අපේ අසල්වැසියා. අපට කොවිඩ් රසංගිතයට අවශ්‍ය එන්නත් ටිකක් ඉස්සල්ලාම අපට දුන්නේ ඉන්දියාවේ මෝඩි අගමැතිතුමා. එහෙනම් මම කියන්න කැමතියි ඒ කෙනෙක් අහිම් මෙහෙන් කීවට මොනවා හරි එහෙම කලබල වෙලා ජාත්‍යන්තර වශයෙන් අපේ රටවල් අතර තියෙන මිත්‍රත්වය සහෝදරත්වයට කැලල් කරගන්න යන්න ඕනේ. අපි ස්වාධීන සෛරී නිදහස් ජනරජයක් කියන එක ඉන්දියාවත් දන්නවා, ಭಾರತೀಯ ජනතා පක්ෂයත් දන්නවා, ඉන්දියානු ජනතාවත් දන්නවා, අපිත් දන්නවා. ඒ නිසා අපි ඒ කිසි දෙයකට සෙලවිලා කලබල වෙන්න ඕන නැහැ කියන කාරණේ මම කියන්න කැමතියි. ඒ වගේම දැන් ලොකුවට කතා වෙනවා මේ අපේ හමුදාව. මේ 2005 2010 අතර මානව හිමිකම් කඩ කිරීම ගැන. ඔබතුමාලාට මම කියන්න කැමතියි මානව හිමිකම් කඩ කරපු තරමක් කඩ කරේ ප්‍රභාකරන් අපේ දළදා මාලිගාවට ගැහුවා. ප්‍රභාකරන් අපේ ශ්‍රීමා බෝධියට ගැහුවා. ප්‍රභාකරන් අපේ ශ්‍රී ලංකා මහා බැංකුවට ගැහුවා. ප්‍රභාකරන් අපේ දේශපාලන නායකයින් මැරුවා. ප්‍රභාකරන් ඉන්දියාවේ අගමැතිතුමා මැරුවා. හැබැයි ඔය මානව හිමිකම් සංවිධාන කිසි දෙයක් අපේ 2006 ඔය UNHCR මානව හිමිකම් කොමිසම කවුන්සිලේ බවට පත් කරපු ඒ සංවිධානයවත් කවදාවත් ඒක ගැන කතා කරේ නැහැ. අපි හිතමු හොඳයි ප්‍රභාකරන් කැලේ හිටියා කියලා. හැබැයි එදා ප්‍රභාකරන්ගේ හිටපු ප්‍රධාන ආර්ථික උපදේශකයා හිටියේ එංගලන්තේ යා හිටියේ. එයාගේ නෝනා තමයි මෙහෙ ඇවිල්ලා බාලසිංගම්ගේ නෝනා ඇඩ්ලේ යා සුදු ජාතික කාන්තාවක්. ඇඩ්ලේ තමයි මේ LTT එකේ ළමා හමුදාව හැදුවේ. ළමා හමුදාවට සයනයිඩ් කරලා කරට දාලා හවු වුණොත් බේ සන්රයිඩ් කරලා ගිලපල්ලා කියලා උපදෙස් දුන්නෙත් ඇඩ්ලේ බාලසිංහ. කවදාවත් ওই මානව හිමිකම් සංවිධාන ඇඩ්ලේ බාලසිංහගෙන් අදවත් මේ මානව හිමිකම් පිළිබඳව අහලා තියෙනවද? යුද්ධයේ අන්තිම වෙලාවේ අපේ හමුදාවන් කිව්වම LTT බට යන්න සහ උතුරේ අහිංසක ජනතාවට අපේ කඳවුරුට වලට එන්න කියලා උතුරේ තරුණයෝ උතුරේ වැඩිහිටියෝ උතුරේ අහිංසක අය පුංචි දරුවෝ පොලිමේ අපේ හමුදාව වලට ආවා. ප්‍රභාකරන් කෑ ගහලා ස්පීකර් බැඳගෙන කිව්වා එහා පැත්තෙන් යන්න එපා ගියොත් මරනවා කියලා.
කවුද මේ වෙඩි තිබ්බේ ඉස්සරහම ඉඳගෙන ප්‍රභාකරන්ගේ දුවලා පුතාලා. ඒ නිසා අවසානයේ මැරිච්ච තරමක් ප්‍රභාකරන් ආවුනේ කොහමද? අපට බාර වෙන්න දුවගෙන ආපු කොල්ලෝ ටිකට වෙඩි තිබ්බා. ප්‍රභාකරන්ගේ පුද්ගලික හමුදාව. වෙඩි තිබ්බම එක කොල්ලෙක් කෑ ගහලා වෙඩි වැදිලා කිව්වා මෙන්න මූ මේ කැලේ ඉන්නවා කියලා. ඒ වෙලාවේ තමයි අපේ හමුදාව මහා වෙඩි වර්ෂාවක් ඒ මඩ වගුරට පතිත කෙරෙව්වේ. ඒක තමයි ප්‍රභාකරන් මැරුණේ. ඒ නිසා ඒ අවසානයේ මැරිච්ච සියලු දෙනා මැරුණේ ප්‍රභාකරන් අතයි. ප්‍රභාකරන්ගේ හමුදාව අතින්. ප්‍රභාකරන්ගේ දුවලා පුතාලා අතින්. වෙන කාගවත් අතින් නෙවෙයි. නිසා මම කියන්න කැමතියි අපේ ආදරණීය මානව හිමිකම් කවුන්සිලයට ඒ කොමසාරිස් ජෙනරාල් වරියට මේ ප්‍රශ්නේදී අපි නිවැරදි කාර්යෝ. සෞදි අරාබියාව විතරයි ඇමරිකා එක්සත් ජනපදය හා මහා බ්‍රිතාන්‍යය එකතු වෙලා බටහිර බලවතුන් මුළු අරාබිකරයේ වනසද්දි. ඒ අරාබිකරයට එරෙහිව පක්ෂපාතීව හිටපු එකම අරාබි රට සෞදි අරාබිය. මොකද්ද කරේ? ඊජිප්තයේ මුබාරක් විනාශ කළා දාලා ඊජිප්තුව නැත්තට නැති කරා. ලිබියාවේ ගඩාෆි විශාල ධනවත් පොහොසත් රටක් හැටියට ලිබියාව තිබ්බේ. ගඩාෆිගේ කාලේ මම දෙසරයක් ගිහිල්ලා තියෙනවා ලිබියාවට. ඔහු අපට ආධාර කළා තියෙනවා. විශාල ධනවත් රටක් හැටියට හිටියේ. රටේ උසස් පෙළට සමත් වෙන දරුවන්ගේ භාගයක් ලෝකේ දියුණුම විශ්වවිද්‍යාල වලට රජයේ වියදමින් යවනවා. දෙදෙනෙක් විවාහ කරගත්තම ලිබියාවේ. එයාට ගෙයක් දෙනවා සම්පූර්ණ ලී බඩු උපකරණ අරම සියල්ලත් එක්ක ගෙයක් හම්බ වෙනවා. එහෙම පොහොසත්ව හිටපු ලිබියාවේ අද මහා කතරක් වෙලා. ලක්ෂ ගණනක් ජනතාව මහමග කතරේ බඩගින්නේ මැරෙනවා. ආණ්ඩුවක් නැහැ. තැන් තැන් වල ආයුධ සන්නද්ධ කැරලි කණ්ඩායම් කොටස් අල්ලගෙන පාලනය කරනවා. ඒ වගේම තමයි ඉරාකය කියන්නේ මේ රටේ මෙසොපොතේමියානු ශිෂ්ටාචාරයේ මූලස්ථානය. ඉරාකයේ සදාම් හුසේන් ඉතාම ශක්තිමත් ධනවත් රටක් විදිහට ලෝකේ දෙවනි තෙල් නිදි තියෙන රට. ඒ ඉරාකේ පාලනය කරේ. විශාල ශක්තිමත් ශිෂ්ටාචාරයක් තිබ්බා. සදාම් හුසේන් හා පවුලේ අය බල්ල වගේ මරලා දැම්මා. අද ඒ රටට පාලනයක් නැහැ. යමනටත් ඒ වැඩේ කරා. ඒ ටියුනීසියාවටත් ඒ වැඩේ කරා. හැබැයි යෙමනේ සෞදි කියන ගරිල්ලා කණ්ඩායම අරාබි වසන්තයෙන් බාර දුන්න නායකයා එළවලා නැවත බලය අල්ලගත්තා. දැන් සෞදි අරාබියාව මොකද කරන්නේ? මහා බ්‍රිතාන්‍යයේ ආධාර ඇතුව උදේ ඉඳලා හවස වෙනකන් යෙමනේට බෝම්බ ගහනවා. කොහටද බෝම්බ ගහන්නේ? මාළ ගෙවල් වලට ගහනවා. මගුල් ගෙවල් වලට ගහනවා. ඉස්කෝල වලට ගහනවා. යෙමනේ සෞදි අරාබියාවේ නියෝජිතෙක් එක්සත් ජාතීන්ගේම UNHCR එක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල් එකේ ගිය අවුරුද්දේ සභාපති වෙනවා. කොහොමද සභාපති වෙන්නේ? ඩොලර් බිලියන් එක ආධාරයක් දෙනවා මානව හිමිකම් කවුන්සිල් එකට. මොකද්ද ඇමරිකාව කිව්වේ? ඇමරිකාව පහුගිය කාලේ මොකද්ද කිව්වේ? ওই මානව හිමිකම් කවුන්සිල් එක ගැන. ගන්ධ ගහන වැසිකිලි වලක් කිව්වා උක. කියලා එළියට ගියා. මානව හිමිකම් කොමිසමෙන් අයින් වෙලා. ඒ වෙනකොට ඇමරිකාව තමයි අපට විරුද්ධව මානව හිමිකම් යෝජනාව ගෙනල්ලා තිබ්බේ. ඇමරිකාව මේකෙන් අයින් වෙලා එළියට ගියාම ඒක නිකම්ම නැති වෙලා යනවා. ඒක අහෝසි වෙනවා අපට විරුද්ධව ගෙන අපේ යෝජනාව. මංගල සමරිර මගේ මිත්‍රයා මොකද කරේ? පුංචි රටවල් ටිකක් අල්ලගෙන මහා බ්‍රිතාන්‍යයත් අල්ලගෙන ආපහු ඒ යෝජනාව දැම්මා. ඒ නිසා අපේ හමුදා නිලධාරීන්ට රණවිරුවන්ට යුද අපරාධ චෝදනා ගෙනල්ලා මේ මහා අපරාධය කරන්න අවශ්‍යලාගේ යෝජනාවට නැවත පණ දුන්නේ අපේ මංගල සමරවීර හිටපු විදේශ ඇමතිතුමා. ඇයි එතුමා කරේ? එතුමාගේ හීනයක් තියෙනවා UN තනතුරකට යන්න. මම කියන්න කැමතියි අද මේ කොමසාරිස්තුමියට මේ 2010 අතන
අතුරුදහන් වීමක් වුණා. මෙතන අතුරුදහන් මේවා නෙවෙයි ප්‍රශ්න. මේ අතුරුදහන් වෙච්ච අයගේ දෙමව්පියෝ හොඳටම දන්නවා මේ අය මැරුණේ ප්‍රභාකරන්ගේ හමුදාව අතින් කියලා. හොඳටම දන්නවා. හැබැයි අය පාරට දානවා උඹලට ගෙවල් අරන් දෙන්නම්, උඹලට සල්ලි අරන් දෙන්නම්, උඹලට වන්දි අරන් දෙන්නම් කියලා මේ උතුරේ දේශපාලඥයෝ ඒ අය පාරට ඇදලා ගන්නවා. ඒ උතුරේ දේශපාලඥයන්ගේ දරුවෝ, මල්ලෝ, බිරින්දෑවරු නොයෙකුත් ලෝකේ රටවල හොඳට සැප විඳගෙන නිදාසේ ඉන්නවා. මේ අහිංසක උතුරේ දරුවෝ පාරට ඇදලා දානවා. නිසා මේ වෙලාවේ මානව හිමිකම් කවුන්සිලයට මේ මාර්තු අප්‍රේල් වල කතා කරන්න තියෙන ප්‍රධාන ප්‍රශ්නේ මම හිතන්නේ ලෝකේ ශ්‍රම බලකාය වන කෝටි 350න් කෝටි 170කට මේ වසරේ රස්සා නැති වෙනවා. මේ කොවිඩ් වසංගතය නිසා. මෙන්න මේ ප්‍රශ්නේ ගැන අවධානය යොමු කරන්න. යෙමනේ ගැන අවධානය යොමු කරන්න. ඇෆ්ගනිස්තානයේ සිදුවෙන අපරාධ ගැන අවධානය යොමු කරන්න. ලංකාව ඊටාම සාමකාමී ලෙස ඊටාම හොඳින් ලෝකේ ඊටාම ආදර්ශමත් ලෙස මේ කොවිඩ් වසංගතයත් පාලනය කරගනිමින් ආර්ථික ගමනක් ආරම්භ කරලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ මේ රට තුළ සාතික කරලා තියෙනවා. සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ ඕන කෙනෙකුට සමානයන් හැටියට ජීවත් වෙන්න පරිසරයක් මේ ලංකාව තුළ හදලා තියෙනවා. නිසා 2010 ළමා හමුදා හදාගෙන උතුරේ අහිංසක ජනතාවගේ ඔළුවට වෙඩි තිබ්බ උතුරේ අහිංසක කාන්තාවන්ගේ තැල්ල කප්පන් හැටියට ගත්ත ඒ මිනිමරු ප්‍රභාකරන්ගේ ඒ නොයෙකුත් LTT ඩයස්පෝරාව ලෝකේ වටේ ඉන්න මුංගේ කීම් වලට මේ රටේ උතුරේ තරුණයෝ විකුණන් කන ඒ ඇතැම් ද්‍රවිඩ දේශපාලඥයන්ගේ කීම් මත තවදුරටත් ලංකාවට ඇඟිල්ල දික් කර ඉන්නේ නැතුව ලෝකේ සැබෑ මානව හිමිකම් ප්‍රශ්න දිහා බලන්න. ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්න නැහැ. මානව හිමිකම් නැති උනේ යුද්ධ කාලේ. අද ඒ ප්‍රශ්නේ මේ ලංකාවේ ඇත්තෙම නැහැ. ඒ නිසා මම කියන්න කැමතියි ඒ අයට කරුණා කරලා ඇත්ත මේ මානව හිමිකම් ප්‍රශ්න කෙරේ මේ වෙලාවේ අවධානය යොමු කරන්න කියලා. ඒ නිසා ඔබතුමාලා සියලු දෙනාටම මම අපෙන් ගැටළු ප්‍රශ්න අහන්න තියලා ඊට කලින් අපේ තරුණ මන්ත්‍රීතුමා අපේ ආදරණීය මధుර විතාන මන්ත්‍රීතුමාට කියනවා ඔබතුමාලාට අදහස් දක්වන්න. ඔබතුමාලගේ ප්‍රශ්න ඔබතුමාට ගැටලුවක් තියෙනවා අහන්න. නෑ දැන් හැම කෙනෙකුටම වගේ කොවිඩ් තාම ඔය අවුරුදු 18න් පහළ ළමා වයසේ ආයත දීම පිළිබඳ පරීක්ෂණ කරලා නෑ ඔය ඔක්ස්ෆර්ඩ් මේ එන්න තෙත් ඒක නිසා ඒ පිළිබඳ ගැටලුවක් තියෙනවා. නමුත් දැනට ඔය අවුරුදු 30න් උඩ හැම කෙනෙකුටම වගේ මේ එන්නත දෙන්න තමයි සැලසුම් කරන්නේ. අවශ්‍ය එන්නත් ප්‍රමාණය ලබා ගැනීමටත් කටයුතු කරලා තියෙනවා. එයාට දෙන්න පටන් ගත්තා. නෑ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තින් 225නේ. ඕකෙන් මං හිතන්නේ 125 විතර 60ට වැඩි ඇති. මාත් ඇතුළු මේ වගේ තරුණයෝ ටිකයිනේ ඉන්නේ. ඒ හින්දා ඒ 60ට වැඩි කියන කොටටත් ওই පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හවු වෙනවා. ඒ නිසා ඒක මේ මහ එකක් නෙවෙයි. නෑ මම නම් ගන්නේ මේ ඉන්ජෙක්ෂන් එක මේ මාධ්‍යවේදීන්ට තියෙන බය හින්දා. මොකද මාධ්‍යවේදීන් අහලා ඔහොම කරලා ගහලා අල්ලනවා අපෙන් එක ප්‍රශ්න අහනවා කාර් එකේ ඉද්දිත්. ඒ නිසා මං හරි බයයි මාධ්‍යවේදීන්ට. මං කොවිඩ් එන්නත ගන්නෙම මාධ්‍යවේදීන්ට තියෙන බය හින්දා.
මාධ්‍යවේදීන්ට දෙනවා. මාධ්‍යවේදීන්ට දෙනවා. මාධ්‍යවේදීන්ට දෙනවා. දැන් දෙන්න පටන් ගන්න. මාධ්‍යවේදීන්ටත් දෙනවා. මාධ්‍යවේදීන්ටත් දෙනවා. ඒතකොට දෙගොල්ලම ආරක්ෂා වෙනවා. ඔව් ඔබතුමාට ප්‍රශ්න නැද්ද? ඔව්. සානෙන් ළඟට. විපක්ෂය දැන් වැඩිම දැන් විපක්ෂය නායකතුමා එක පැත්තකින් ප්‍රොටෝකෝල් එක අහනකොට මේ කොවිඩ් එන්නත ලබා දෙන අනිත් පැත්තෙන් විපක්ෂයේ ඉන්න ඔය මයන්ත දිසානායක වගේ තරුණ മന്ത്രിවරුත් ඇවිල්ලා අනිත් පැත්තෙන් කොවිඩ් එන්නත ලබා ගන්නවා. හේෂා වගේ එක්කෙනෙක් ඉඳලා කියනවා මේ කොවිඩ් එන්නත ගන්නේ අන්තිම එක්කිනා දක්වා ඉඳලා කියලා. ඉතින් පැහැදිලිවම මෙතන තියෙන ගැටලුව හැමෝටම මේ එන්නත ලබා දිය යුතුයි. මේ වෙනකොට සෞඛ්‍යාංශ යුද හමුදාව ඒ සියලුම අංශ වලට ලබා දීලා 60ට වැඩි අයටත් ලබා දීලා කොළඹ දිස්ත්‍රික්කයේ සාමාන්‍ය ජනතාවටත් ලබා දීලා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු ජනතාවට ලබා දෙන අතරතුර අපිට හදිස්සියක් නැහැ. අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට අපිට හදිස්සියක් නැහැ. අපිට අපි පරිස්සම් වෙලා අපිට ඉන්න පුළුවන්කම තියෙනවා. අපි කැමතියි අපි පස්සේ ගහගන්නෙම ගැටලුවක් නැහැ. ගහන්න කියලා සෞඛ්‍යාංශ උපදෙස් දුන්නොත්. මොකද හේතුව අපි සාමාන්‍යයෙන් දවසකට 7-800ක් ජනතාව මුණ ගැහෙනවා. මහජන දින ඊයේ අපේ ඒ සාමාන්‍ය රැස්වීම් වලට විශාල පිරිසක් එනවා. ජනතාව කොච්චර කිව්වත් අපිව මුණ ගැහෙන්න එපා කියලා එයා අහන්නේ. අපෙන් ජනතාවට බෝ වේද කියන එක තමයි ගැටලුව තියෙන්නේ. එහෙම නැත්නම් අපිට මේ එන්නත ලබාගෙන අපිට පරිස්සම් වෙන්න උවමනාවක් නැහැ. අපි කැමතියි ජනතාවට ඒ අවස්ථාව දෙන්න. ඉතින් අපේ 225ත් ඒගොල්ලන් ජනතාවට ලබා දෙනවා නම් ඒකට අපේ විරුද්ධත්වයක් නැහැ.